right අපි එතකොට දෙවෙනි ප්‍රශ්නේ කතා බහ කරමු ටක් ගාලා විද්‍යාලෝක විද්‍යාලීය පුස්තකාලයේ පොත් රාශියක් තිබේ එම පොත්වල පිටපත් කිහිපය බැගින් නැත සිසුන්ට සති දෙකක කාලයක් සඳහා වරකට පොත් දෙක බැගින් ලබාගත හැකිය පොත් සම්බන්ධයෙන් පුස්තකාලය ගබඩා කළ යුතු දත්ත අයිටම දෙකක් දැන් මේ ඩේටාබේස් පාඩමට අදාළව මෙතන කතා කරලා තියෙනවා right එතකොට පොත් සම්බන්ධයෙන් පුස්තකාලයේ ගබඩා කළ යුතු දත්ත අයිටම දෙකක් ලියන්න කියලායි ඔයගලන්ට කියලා තියෙන්නේ. එතකොට දත්ත අයිටම ගොඩක් ඔයගලන්ට ගබඩා කරගන්න පුළුවන්. පොතක් අරගත්තම නේද? පොතට තියෙනවා පොතක් සාමාන්‍යයෙන් අඳුනගන්න ඒකට අනන්‍ය වෙච්ච අංකයක්. අපි ඒකට කියනවා ISBN අංකය කියලා. නැත්නම් අපිට ඔක සරලව ලියන්න පුළුවන් පොතක් හඳුනා ගැනීමට භාවිතා කරන අංකය කියලා. right? එතකොට ඔය වගේ මේ කියන කාරණා title of the book පොතේ මාතෘකාව edition එයාගේ කීවෙනි පිටපතද කියන එක name of the author කතෘගේ නම name of the publisher ප්‍රකාශකයාගේ නම number of books available නේද තිබෙන පොත් සංඛ්‍යාව price of the book පොතෙහි මිල year of the publication ප්‍රකාශනය කරන ලද වර්ෂය ISBN අංකය කියලා කියන්නේ පොතක් සාමාන්‍යයෙන් ලොව පුරා recognize කරගන්න තියෙන unique number එකක්. එතකොට ඔය කියන ඕනම එකකට ඔයගලන්ට උත්තරේ අරගන්න පුළුවන්. ඔයගොල්ලෝ වෙන ඒවා ලියලා තියෙනවා නම් මට ඒකත් පොඩ්ඩක් කියන්න. items දෙකක් ලියන්න කියලා තියෙනවා. ඒකට ලකුණු දෙකක් දෙන්න පුළුවන්. වෙනස් උත්තර තියෙනවා නම් මගෙන් අහන්න පුතේ මම එතකොට කියන්නම් ඒක ඕකේද කියන එක. හරි. ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා ශිෂ්‍යයෙකු පොත් ලබා ගන්නා විට පුස්තකාල කාර්ය මණ්ඩලය විසින් වාර්තා කරනු ලබන අත්‍යවශ්‍ය දත්ත අයිටම 3ක් ලියන්න කියලා. අත්‍යවශ්‍ය දත්ත අයිටම 3ක් ශිෂ්‍යයෙකු පොතක් ලබා ගන්නා විට පුස්තකාල කාර්ය මණ්ඩලය විසින් වාර්තා කරනු ලබන අත්‍යවශ්‍ය දත්ත අයිටම 3ක්. ඒත් පොතක් අරගන්නකොට මොනවද අපි වාර්තා කරගන්න ඕනේ? රෙකෝඩ් කරගන්න ඕනේ. ලබාගත් පොතේ නම අපිට රෙකෝඩ් කරගන්න වෙයි. ලබාගත් පොතේ අංකය රෙකෝඩ් කරගන්න වෙයි. ලබාගත්තේ කවුද? ඒ කියන්නේ මොන ශිෂ්‍යයාද? එහෙම නැත්නම් ශිෂ්‍යයාට අදාළව තියෙන ශිෂ්‍යයාගේ හැඳුනුම් අංකය කියන්නේ ඉස්කෝලේක අදාළව ගත්තොත් ඇතුළත් වීමේ අංකය අපිට රෙකෝඩ් කරගන්න වෙනවා. right? ඒ වගේම කවදද පොත අරගත්තේ? ණයට ගන්නේ කවදද? නැවත බාර දෙන්න තියෙන්නේ කවදද? ඔන්න ඔය වගේ items අපිට රෙකෝඩ් කරගන්න වෙනවා. ඒතර මෙන්න මේ විදිහට name of the member සමාජිකයාගේ නම, membership number සමාජික අංකය, national identity card number ඒක අමතර තත්ත්වයක් විදිහට ජාතික හැඳුනුම්පත් අංකය, borrowed date ණයට ගන්නා ලද දිනය, ISBN එක පොත හඳුනා ගන්න ආයසරයක් මම කිව්වේ අපිට පොදුවේ අරගන්න පුළුවන් දේ. ස්ටුඩන්ට් ID කියලා තිබ්බොත් හරියද? ස්ටුඩන්ට් ID තිබ්බොත් අරගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. right එතකොට ඔය කියන කාරණා ටික අපිට සෙටල් කරන්න පුළුවන්. ඊළඟට අහලා තියෙනවා මෙම පුස්තකාල පද්ධතිය ඇසුරෙන් දත්ත හා තොරතුරු අතර වෙනස පැහැදිලි කරන්න එක එකක් සඳහා නිදසුන බැගින් ලබා දෙන්න. ඒතර දත්තයක් කියන එක අපි දන්නවා අර්ථයක් රහිත යම්කිසි වචනයක්, අංකයක්, එහෙමත් නැත්නම් යම් වර්ණයක්, යම් රූපයක කොටසක් කියන දේවල් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මේ කියන සිද්ධියට අදාළව දත්ත ගැන කතා කරොත් පොතේ නම ඊළඟට කතෘගේ නම right ඒ වගේ අපි ඔය උඩ සඳහන් කරපු දේවල් අපිට පුළුවන් දත්ත විදිහට කබඩා කරගන්න. එතකොට තොරතුරක් කියලා අපි කතා කරනවා දත්ත අර්ථවත් ලෙස සැකසීමෙන් අපිට තොරතුරක් ලබා ගන්න පුළුවන් කියලා. right එතකොට ලබා ගන්න පුළුවන් තොරතුරු මොනවාද? ඔය වගේ පද්ධතියක් තියෙනකොට ලබා ගන්න පුළුවන් තොරතුරු ගොඩක් තියෙනවා. අපිට පුළුවන් ඔය වගේ පද්ධතියක් පාවිච්චි කරලා අපේ පුස්තකාලය ඇතුලේ කොපමණ පොත් සංඛ්‍යාවක් තියෙනවද කියන
තොරතුරු ලබා ගන්න. right? එතකොට මෙතන මේ උදාහරණයක් විදිහට මෙතන දීලා තියෙන්නේ කොපමණ ළමයි ප්‍රමාණයක් දිනකදී පොත් ණයට ගන්නවාද කියන එක හොයාගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් කොපමණ සමාජිකයන් සංඛ්‍යාවක් මේ පුස්තකාලය සතු ඉන්නවද කියලා හොයාගන්න. ඊළඟට අපිට හොයාගන්න පුළුවන් වැඩිපුරම ළමයි ණයට ගැනීමට කැමති මොන වර්ගයේ පොත්ද කියන එක හොයාගන්න. right? ඒ වගේ විවිධ තොරතුරු ඔයගලන් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට තොරතුරු නිතරම හොඳට විස්තරාත්මක දෙයක් වෙන්න ඕනේ. මේ තියෙන දත්ත ටිකට අදාළව ඔයගොල්ලෝ ලබා ගන්න තොරතුරක් වෙන්න ඕනේ. right? එහෙමනම් තමයි ඔයාට ওই ලකුණු ටික අරගන්න පුළුවන් වෙන්නේ. right? එතකොට මේ ප්‍රශ්නෙට අදාළව ලකුණු දෙනකොට පළවෙනි එකට ලකුණු 2යි right? ඊළඟට දත්ත අයිතම 3ක් සඳහන් කරන්න කියලා තියෙනවා. ඒ නිසා මෙතනට ලකුණු 3ක් දෙන්න පුළුවන් ওই කොටසට. දත්ත හා තොරතුරු අතර වෙනස පැහැදිලි කරන්න ඒ සඳහා නිදසුන බැගින් දෙන්න කියලා කියන එකට දත්ත කියන එක්කෙනා විස්තර කරනවට ලකුණු 0.5ක් දෙන්න පුළුවන්. තොරතුරු කියන කෙනා විස්තර කරනවට ලකුණු 0.5ක් දෙන්න පුළුවන්. නිදසුන එක එකක් සඳහා නිදසුනනේ. එතකොට නිදසුන වෙනුවෙන් එක ලකුණක් දෙන්න පුළුවන්. එතකොට දත්තය විස්තර කරාට ලකුණු 0.5යි නිදසුනට ලකුණයි. තොරතුර විස්තර කරාට ලකුණු 0.5යි නිදසුනට එක ලකුණයි. එතකොට එහෙම දුන්නම තුන්වෙනි කොටසට ලකුණු 3ක් නැවත හම්බ වෙනවා. ඊළඟට හතරවෙනි කොටසෙන් අහනවා පුස්තකාල පද්ධතිය හස්තීයයි උපකල්පනය කර පුස්තකාලය පරිගණකගත කිරීම සඳහා ICT යොදා ගැනීමේ වාසි දෙකක්. ඉතින් අපිට ගොඩාක් වාසි අරගන්න පුළුවන් නේද? ප්‍රධානම වාසිය තමයි සමාජිකයන්ගේ තොරතුරු නිසි පරිදි ගබඩා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට පොත්වල තොරතුරු නිසි ආකාරයකට ගබඩා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. පොතක් පිළිබඳ යම්කිසි තත්ත්වයක් හොයාගන්න අවශ්‍ය නම් උදාහරණයක් විදිහට පොතක් පුස්තකාලය ඇතුලේ තියෙනවද නැද්ද කියන එක හොයාගන්න එක. බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. ඊළඟට බොහොම පොඩි ඉඩකඩක පොත්වල තොරතුරු රඳවා තබා ගන්න පුළුවන්. සමාජිකයන්ගේ තොරතුරු රඳවා තබා ගන්න පුළුවන්. right? ඔය කියන වාසි. ඒතර මෙතන කියලා තියෙනවා can create maintain an online database for the library. පුස්තකාලය සඳහා මාර්ගගත දත්ත සමුදායක් නිර්මාණය කර කළමනාකරණය කරගෙන යා හැකිවීම. More efficient and effective for all types of users, stakeholders such as library staff, student, principal. සියලුම ආකාරයේ මේ පුස්තකාලය භාවිතා කරන්නන්ට වඩාත් කාර්යක්ෂම සහ වඩාත් හොඳ පුස්තකාල පද්ධතියක් ලබා දෙන්න පුළුවන් වීම. එතකොට භාවිතා කරන්නන් කියලා කට්ටිය අරගත්තම නේද? පුස්තකාල කාර්ය මණ්ඩලය, ශිෂ්‍යයන්, විදුහල්පති, right? නියෝජ්‍ය විදුහල්පති ඔය වගේ ලොකු crowd එකක් කියන්න පුළුවන්. Less error prone and more reliable, right? ඒ කියන්නේ එක්කෝ ඔයාලට කියන්න පුළුවන් වැරදීම් අවම කරගන්න පුළුවන්. නැත්තම් කියන්න පුළුවන් වඩා විශ්වාසවන්තයි කියලා. දැන් වැරදීම් අවම කිරීම සහ වඩා විශ්වාසවන්ත වීම කියන එක කරුණු දෙකක් විදිහට ඒගොල්ලෝ සලකන්නේ නැහැ. එක කරුණක් විදිහට තමයි සලකන්නේ. Take less physical space. භෞතික ඉඩ ඊටාම අවම වශයෙන් යොදා ගැනීම. right? අපි දැන් පොත්වල ලියලා ගන්න ගත්තොත් සාමාන්‍යයෙන් අපිට පොතක් මේන්ටේන් කරන්න වෙනවා. ඒක ලියන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. එතකොට ඒක ඉවරුනම තව පොතක් පාවිච්චි කරන්න වෙනවා. නමුත් ඕගොල්ලෝ අරගත්තොත් ඕගොල්ලන්ගේ hard disk එකට අදාළව ඕගලන්ට ගබඩා කරගන්න පුළුවන් පොත්වල තොරතුරු අති විශාල ප්‍රමාණයක් ඔයාලට ගබඩා කරලා තියාගන්න පුළුවන්. right? හරි. ඊළඟට easy to take management කළමනාකරණය බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. summary information efficiently තොරතුරු සාරාංශ කර ගැනීම ඊටාම ලේසියෙන් සහ කාර්යක්ෂමව සිද්ධ කරගන්න පුළුවන්. right? ඊළඟට can keep backup copies of the system in safe place to improve security of data, 24/7 accessibility from anywhere for check-in list books, borrowed, reserve books. එතන points දෙකක් ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා.
එකක් ඔයාට බෑකප් කොපි එකක් right ඒ කියන්නේ උපස්ත කියලා අපි සිංහලෙන් කියනවා උපස්තයක් සාදා ගන්න පුළුවන් වීම නිසා ආරක්ෂාව වෙනුවෙන් අපේ දත්ත ටික තවත් තැනක උපස්ත කර ගැනීමේ හැකියාව තියෙනවා බෑකප් කර ගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම තමයි ඕනෑම අවස්ථාවක ඕනෑම තැනක ඉඳලා ඕනෑම අවස්ථාවක අපිට මේ දත්ත සමුදාය වෙත ප්‍රවේශ වීමේ හැකියාව හදා ගන්න පුළුවන් ඒ වගේම තමයි SMS ඊමේල් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් පොතක් ණයට ගත්තම නැවත ඒක ලබා දිය යුතු කාලය මතක් කර ගැනීම සඳහා. ඔය වගේ විවිධ වර්ගයේ නිදසුන් ඔයගලන්ට දෙන්න පුළුවන්. එතකොට ඔතන අහලා තියෙන්නේ වාසි දෙකක්. එතකොට ඔය මම කියපු ලිස්ට් එකේ වාසි තියෙනවා නම් ලකුණු දෙකක් ගන්න පුළුවන්. ඊට අමතරව ලියපු වාසි තියෙනවා නම් මට කියන්න. මම එතකොට කියන්නම් මොන විදිහටද ඒකට ලකුණු හම්බෙන්නේ කියන එක. right පැහැදිලිද ළමයි පැහැදිලිද හරි හොඳයි එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ Excel වලට අදාළ ප්‍රශ්නයක් අමිල කපිල පාතිමා සහ රාජ් යන ශිෂ්‍යයන් 4 දෙනා වාණිජ්‍ය ඉංග්‍රීසි ගණිතය සහ විද්‍යාව යන විෂය 4 සඳහා ලබාගත් ලකුණු 5 රූපයේදී දී ඇති නියැන්ති පැතුරුම්පතෙහි දැක්වේ. දැන් නියැන්ති පැතුරුම්පත දිහා බලනකොට ඕගොල්ලෝ මේ මුලින්ම මේ දීලා තියෙන Excel sheet එක පොඩ්ඩක් හොඳට කියව ගන්න ඕනේ. right මේක මොන જાතිය දෙයක්ද දීලා තියෙන්නේ මොනවද පාවිච්චි කරලා තියෙන්නේ cells මොනවාද ඒකට පාවිච්චි කරලා තියෙන්නේ මොන සෙල් එකෙන්ද පටන් අරගෙන තියෙන්නේ right ඕක හරියට මැනේජ් කරගන්න ඕනේ. ඒකට මේක දිහා බැලුවම ඕගලන්ට පේනවා C කියන කොලම් එකේ ඉඳලා තමයි ළමයින්ගේ ලකුණු පිළිබඳ දේවල් ටික පෙන්නලා තියෙන්නේ. ඊළඟට B4 B5 B6 B7 කියන තැන්වල අදාළ විෂයන් ටික පෙන්නලා තියෙනවා. total marks දෙන්න තැනක් හදලා තියෙනවා 8 වෙනි row එකේ 8 වෙනි පේලියේ average marks per subject අරගන්න G කියන column එකේ තීරුවක් ඉඩ තියලා තියෙනවා right හරි පළවෙනි එකෙන් අහනවා අමිල විසින් ලබාගත් මුළු ලකුණු ගණනය කිරීම සඳහා අවශ්‍ය සූත්‍රය ශ්‍රිත භාවිතා නොකර ඒක පැහැදිලිවම කියලා තියෙනවා ශ්‍රිත භාවිතා නොකර කියන්නේ අපිට ෆන්ක්ෂන්ස් පාවිච්චි කරන්න බෑ ෆන්ක්ෂන්ස් පාවිච්චි කරන්න බෑ කියලා කියන්නේ මොකද්ද ඔයාට sum කියන එක පාවිච්චි කරන්න බෑ average වගේ දේවල් පාවිච්චි කරන්න බෑ right C8 කොටුවේ සලකුණු කරන්න. ඒතර C8 කොටුව කියන්නේ කොහෙද? C8 කියලා කියන්නේ මෙන්න මෙතන. මේ තියෙන්නේ C8. right ඒතර අමිල විසින් ලබාගත් මුළු ලකුණු ගණනය කිරීම සඳහා අවශ්‍ය සූත්‍රය ශ්‍රිත භාවිතා නොකර C8 කොටුවේ සලකුණු කරන්න. එතකොට ඔයගලන්ගේ උත්තරය අනිවාර්යෙන් සමාන ලකුණ දාලා cell addresses පාවිච්චි කරලා කරන්න ඕනේ. මොනවාද? C4 එකතු කිරීම C5 එකතු කිරීම C6 එකතු කිරීම C7 අනිවාර්යෙන් මේක මෙහෙම විය යුතුයි. සම් පාවිච්චි කරලා ලියලා තියෙනවා නම් ලකුණු හම්බෙන්නේ නැහැ ඔයගලන්ට. මොකද මේක කියලා තියෙනවා ශ්‍රිත භාවිතා නොකර ලියන්න කියලා. right දෙවෙනි පාර්ට් එකෙන් අහනවා අමිලගේ මුළු ලකුණු ගණනය කිරීම. මේකට ලකුණු දෙකක් ඔයගලන්ට හම්බෙනවා. අමිලගේ මුළු ලකුණු ගණනය කිරීම සඳහා C8 කොටුවේ ඇතුළත් කළ සූත්‍රය කපිලගේ මුළු ලකුණු ගණනය කිරීම සඳහා D8 කොටුවට පිටපත් කරන ලද නම් D8 කොටුවේ සූත්‍රය දිස්වෙන ආකාරය දිස්වෙන්නේ කවර ආකාරයෙන්ද? එහෙනම් මේකත් ලියවෙන්න ඕනේ මොන විදිහටද? අපි දන්නවා C8 එක්කෙනා D8ට කොපි කරොත් මේගොල්ලෝ ගාව absolute cell reference නැත්නම් නිරපේක්ෂ නිර්දේශනය කියන එක යෙදෙන්නේ නැහැ. ඒක නිසා පේලියක් දිගේ දකුණු අත පැත්තට කොපි වෙනකොට අකුර වෙනස් වෙන්නේ නැහැ. ඉලක්කම වෙනස් වෙනවා එකකින්. ඉලක්කම වැරදුනා. පේලියක් දිගේ දකුණු අත පැත්තට කොපි කරනකොට
ඉලක්කමේ වෙනසක් වෙන්නේ නැහැ. අකුර වැඩි වෙනවා එකකින්. එහෙනම් 100ක d බවට පත් වෙනවා. එහෙනම් තියෙන්න ඕන සූත්‍රය කොහොමද? d4 එකතු කිරීම d5 එකතු කිරීම d6 එකතු කිරීම d7 කියන විදිහට තමයි උත්තරය අරගන්න තියෙන්නේ. තුන්වෙනි කොටස කියලා තියෙනවා F8 කොටුවේහි සම්යන ශ්‍රිතය යොදාගෙන රාජ් ලබාගත් මුළු ලකුණු ගණනය කිරීම සඳහා සූත්‍රය ලියන්න. ඔන්න F8 කොටුවට ඒ කියන්නේ මෙන්න මෙතනට දැන් පැහැදිලිවම කියලා තියෙනවා සම් කියන ශ්‍රිතය යොදා ගන්න කියලා. එහෙනම් ඔයාට කොහොමද මේක ලියන්න පුළුවන් වෙන්නේ? ඔයාලට පුළුවන් මේකට උත්තරේ ලියන්න සමානයි සම් රේන්ජ් එක දෙන්න පුළුවන්. කොහොමද? F4 32ක් F7 ඔය විදිහට රේන්ජ් එක දෙන්න පුළුවන්. මේක තව ලියන්න පුළුවන් ක්‍රම මොනවාද? සමානයි සම් කියලා ලියන්න පුළුවන්. F4, F5, F6, F7 කියලා ලියන්නත් පුළුවන්. එහෙම ලිව්වත් ලකුණු හම්බ වෙනවා. හැබැයි මේක ඇතුලේ මතක තියාගන්න ධන ලකුණ පාවිච්චි කර කර ලියන්න බෑ. එහෙම ලියලා තිබ්බොත් වැරදි. right? එතකොට ඔය හැම කොටසකටම ලකුණු 2 ගානේ ඔයගලන්ට හම්බ වෙනවා. G4 කොටුවේහි වාණිජ්‍ය විෂයෙහි මධ්‍යක ඒ කියන්නේ සාමාන්‍ය ලකුණු ගණනය කිරීම සඳහා සූත්‍රය පැතුරුම්පත් මෘදුකාංගයේ ශ්‍රිත භාවිතා කර ලියන්න. ශ්‍රිත භාවිතා කර ලියන්න. ඒ කියන්නේ අපි දන්නවා ඇවරේජ් කියන එක කෙනා පාවිච්චි කරන්න වෙන්නේ නේද? සමානයි ඇවරේජ් කියන සම්පූර්ණ වචන ලියවෙන්න ඕන ළමයි AVG කියලා ලියලා තිබ්බොත් වැරදි. right? ඇවරේජ් අපිට ගන්න කියන්නේ කොහෙටද? G4 කොටුවට. කියන්නේ G4 කොටුව කියලා කියන්නේ මෙන්න මෙතන. වාණිජ්‍ය විෂය හදා ගන්නයි යොමුනා වෙන්නේ. වාණිජ්‍ය විෂයට අදාළව. එහෙනම් ඇවරේජ් එක ගන්නකොට අපිට ඇවරේජ් එක ගන්න තියෙන රේන්ජ් එක තමයි මෙන්න මේ කියන ලකුණු 4. එහෙනම් අපි රේන්ජ් එක දෙනවා කොහමද? C4 ඉඳලා කීයට වෙනකන්ද? F4 කියන තැනට වෙනකම්. ඕකත් මම මේ සම් එක ලියලා තියෙන විදිහට සමානයි ඇවරේජ් වරහන් ඇතුලේ C4, D4, E4, F4 වෙනකම් ලියලා පෙන්නන්නත් පුළුවන්. ඔය මොන විදිහට ලිව්වත් ඔයගලන්ට ලකුණු 2ක් හම්බ වෙනවා 4 වෙනි එකට. 5 වෙනි කොටසේ අහලා තියෙනවා සිසුන් දෙදෙනෙකුගේ විෂය 4හි සාධනය එකම ප්‍රස්ථාරයක සැසඳීමට පන්ති භාර ගුරුවරයාට අවශ්‍ය වෙයි. පැතුරුම්පත් මෘදුකාංගයේ මේ සඳහා සුදුසු ප්‍රස්ථාර වර්ග 2ක් ලයිස්තු කරන්න. ඉතින් ඔයාලට පුළුවන් කියන්න තීරු ප්‍රස්ථාරය සහ ස්තම්භ ප්‍රස්ථාරය. column chart and bar chart ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. right? line chart කියන එකටත් යන්න පුළුවන්. නමුත් වඩා හොඳයි column chart සහ bar chart කියන දෙන්න පාවිච්චි කරා නම්. right? එතකොට ඔය විදිහට තමයි ලකුණු ටික හම්බෙලා තියෙන්නේ. right? හැම කොටසකටම ලකුණු 2 ගානේ ඔයගලන්ට හම්බෙලා තියෙනවා. ඉසුක පයි chart එක ගන්න බෑ පුතේ. වට ප්‍රස්ථාරයක් අපි සාමාන්‍යයෙන් අඳින්න පුළුවන් වෙන්නේ එක තීරුවකට අදාළව විතරයි. දෙන්නෙක්ගේ ලකුණු සංසන්දනය කරගන්න වට ප්‍රස්ථාරය ගැලපෙන්නේ නැහැ පුතේ. පයි chart එක ගැලපෙන්නේ නැහැ. right? ඒක නිසා පයි chart කියන එක වැරදි. right? පයි chart එක අපිට අරගන්න පුළුවන්. දැන් අපිට කිව්වොත් අමිලගේ එක එක විෂයට ගත්ත ලකුණු ටික කොහොමද කියලා පෙන්වන්න කියලා අන්න එතකොට පයි chart එක පාවිච්චි කරන්න පුළුවන්. දෙන්නෙක්ගේ ලකුණු සංසන්දනයක් කරනකොට අපිට අර මේ විදිහට එක්කෙනෙක්ගේ ලකුණු ඔහොම අනිත් එක්කෙනාගේ ලකුණු ඔය විදිහට නේද සංසන්දනයේ තියෙන්න ඕනේ. right? එතකොට ඒකට ගැලපෙන්නේ එක්ක column chart එකක් නැත්නම් bar chart එකක්. line chart එකක් පුළුවන්. line chart එකේ අපි මෙහෙම ලකුණු කර කරනේ line එක යන්නේ. එතකොට එක්කෙනෙක්ගේ line එක එක පාටකින් යනවා. තව එක්කෙනෙක්ගේ line එක තව පාටකින් යනවා. right? ඒ විදිහට line chart එකනොත් ඔය comparison එක කරගන්න පුළුවන්. කොබලන් කාටද Excel ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණු තියෙන්නේ 10න් 10ම?
හොඳයි. හොඳයි. right. හොඳයි හිමංශ. right. හරි. එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ පැත්තට යනවා. හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ නේද? ප්‍රෝග්‍රෑමින් වලට අදාළව. දැන් අපි ප්‍රෝග්‍රෑමින් වලට කරපු ප්‍රශ්න වලට සාපේක්ෂව මේවා හරිම ලේසි ප්‍රශ්න. හරි. ඒතර මෙතෙන්දී අහලා තියෙනවා බයිසිකල් ධාවනය වන තරගයකදී ඊට සහභාගී වන බයිසිකල් කරුවන් මූලික අධීරයෙන් අවසන් අධීරයට සුදුසුකම් ලැබීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකින් සමත් වීමත් අනුතුරුව වෘත්තාකාර ධාවන පතයක වට 10ක් සම්පූර්ණ කිරීමත් අවශ්‍ය වේ. ඒ කියන්නේ ඔන්න වැඩ දෙකක් කරගන්න ඕනේ. එකක් වෛද්‍ය පරීක්ෂණයකින් සමත් වෙන්න ඕනේ. ඊට පස්සේ වෘත්තාකාර ධාවන පතයක වට 10ක් සම්පූර්ණ කරන්නත් ඕනේ. මේ දෙකම ඕකේ වුණොත් තමයි මේ තරගයට බයිසිකල් ධාවන තරගයට සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ. ධාවන පතයෙහි වට 10 සම්පූර්ණ කරන බයිසිකල් කරුවෝ අවසාන අධීරයට සහභාගී වීමට සුදුසුකම් ලබති. වෙහෙසටපත්ව ධාවන පතයෙහි වට 10 සම්පූර්ණ කිරීමට නොහැකි වන අනෙක් අය තරගයෙන් ඉවත් කෙරේ. රයිට්. ඒතර ඕක තමයි අපිට දීලා තියෙන ගැටලුව. එතකොට මේගොල්ලෝ ෆ්ලෝ chart එකක් ඇඳලා දීලා තියෙනවා. A වල ඉඳලා F වෙනකන් හිස්තැන් ටික තියලා තියෙනවා. ඕගලන්ට A සඳහා එන්න ඕන කොටස් මොනවාද කියන එක නැත්නම් A ඉඳලා F සඳහා තියෙන උත්තර ටික මොනවාද කියන එක තමයි ඕගලන්ට ෆිල් කරන්න කියලා තියෙන්නේ. right. එතකොට මේ සිංහල පේපර් එකේ නම් පොඩි දවවක් දීලා තියෙනවා ඉංග්‍රීසි වචන සිංහලෙන් කොහොමද කරන්නේ කියලාත්. right. හරි. එතකොට ඔන්න ස්ටාර්ට් කරා. දැන් අපි ෆ්ලෝ chart එක අපිට මතකයි ක්‍රියාවලිය මොන වගේද කියලා. මුලින්ම බලනවා මෙඩිකල් ටෙස්ට් එක පාස්ද කියලා. ඒතර මෙඩිකල් ටෙස්ට් එක පාස් නම් තමයි වට 10 දුවන්න හම්බෙන්නේ. ඒ කියන්නේ මෙතන B කියන එක්කෙනාට තමයි yes කියන එක එන්න අවශ්‍ය වෙන්නේ. මොකද එයාට ආවොත් තමයි number of rounds බිඳුවයි කරලා rounds ගන්න දුවන්න try කරන්නේ. මෙයා මෙඩිකල් ටෙස්ට් එක පාස් නොවුනොත් ඒ කියන්නේ no කියලා આવොත් මෙතනට කෙලින්ම අදාළ තරඟයෙන් ඉවත් වෙනවා, එලිමිනේට් කරනවා. right. ඒ නිසා A කියන්නේ no, B කියන්නේ yes. ඊළඟට මෙතන වට ගණන බිඳුවට සමාන කරලා තියෙනවා. ඊට පස්සේ කොන්දේසියක් අහලා තියෙනවා continue to next round. ඊළඟ වටයට යවන්නද? yes කියලා වගෙන් අහලා තියෙනවා number of rounds සමානයි හිස්තැනක් එකතු කිරීම 1. දැන් මේ ක්‍රමවේදය අපි දන්නවා මේ වෙනකොට ප්‍රෝග්‍රෑමින් වල කොහෙද පාවිච්චි වෙන්නේ කියන එක නේද? මේවා අපි සාමාන්‍යයෙන් අපේ ඔළුවට මේක කියනකොට මතකයට එන්න ඕනේ C සමානයි C එකතු කිරීම 1 වගේ දේවල් අපි ලිව්වා කියලා. ඒක C සමානයි මොකද පුතේ? වේරියබල් එකක් වෙනස් කරද්දී නේද? ඔව්. එතකොට දැන් මේ C සමානයි C එකතු කිරීම 1 වගේ දේවල් අපි ලිව්වේ කොහොමද? වේරියබල් එක අගය එකින් එකට වැඩි කරන්න ඕන උනා. ඒත් අපි දැන් දන්නවා මේ ප්‍රෝග්‍රෑම් එකේ වට ගණන අපි කවුන්ට් කරගන්න ඕනේ කොහොමද? එක වටයක් ගියාම එක වටයයි, වට දෙකක් ගියාම වට දෙකයි කියලා. ඒක නිසා මේ C කියන තැනට දැන් මෙයාගේ තියෙන්නේ number of rounds නේද? number of rounds සමානයි හිස්තැනක් එකතු කිරීම 1. ඉතින් number of rounds කියන එකයි හිස්තැනක් තිබ්බොත් මෙතනට එන්නේ number of roundsම තමයි. මොකද අපි දන්න කියන සමීකරණ ලියනකොට ලියන්නේ කොහොමද? C සමානයි C එකතු කිරීම 1 කියලානේ අපි ඔබ සාමාන්‍යයෙන් ලියවෙන්නේ. ඒතර මෙතන තියෙන්නේ C නම් මෙතන තියෙන්නේ C. එහෙනම් මෙතන number of rounds තියෙනවා නම් මේ පැත්තට එන්නේ number of roundsම තමයි. එහෙනම් C කියන්නේ number of rounds. ඊළඟට ඔයගොල්ලන්ගෙන් අහනවා number of rounds කියන එක මෙතන කොන්දේසිය අහලා තියෙනවා. පේනවද? ඒතර number of rounds කියන එක කීයට වඩා අඩු අවස්ථාවකදීද අපි නැවත වතාවක් ඊළඟ රවුන්ඩ් මට යා යුතු වෙන්නේ.
අපිට කියලා තියෙනවා වට 10ක් කම්ප්ලීට් කරන්න ඕනේ කියලා. right? එතකොට බොහොම පැහැදිලිව මේ e කියන එක අපිට yes නෙවෙයි no කියලා අපිට අරගන්න පුළුවන් නේද? මොකද වට 10 කම්ප්ලීට් නැත්තම් ඊළඟ එක දුවන්න කියන්නේ. ඒ නිසා e කියන්නේ no කියලා ගන්න පුළුවන්. f කියන්නේ yes කියලා ගන්න පුළුවන්. අපේ challenge එක තමයි මේ d කියන එක්කෙනාට 10 දෙන්නේ නැත්තම් ඊට වඩා අඩු වගේක්ද වැඩි වගේක්ද කියන එක figure out කරගන්න එක. එතකොට ඒකට අපි flow chart එකේ ගැලීම ගැන සලකා බලන්න ඕනේ. මෙතන number of rounds ගන්න 0යි කියලා තමයි පටන් ගන්නේ. එතකොට continue to next round කියන කොන්දේසියෙන් yes කරාම වට ගන්න එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එක වටයක් දිව්වම වට එකයි කියලා ගණන් කිරීමක් තමයි මෙතන වෙන්නේ. ඒ කියන්නේ වට 10ක් දිව්වම තමයි 10ට සමානයි කියලා මෙයා අප්ඩේට් වෙන්නේ. එක වටයක් දිව්වම මෙයා එකයි කියලා අප්ඩේට් වෙනවා. වට දෙකක් දිව්වම මෙයා දෙකයි කියලා අප්ඩේට් වෙනවා. එහෙනම් වට 10ක් දිව්වම තමයි මෙයා 10 කියලා අප්ඩේට් වෙන්නේ. එයා 10 කියලා අප්ඩේට් වුණාම තව වටයකට යවන්න අවශ්‍ය නැහැ. එයා එවන්න ඕනේ මෙන්න මේ පැත්තට. එහෙනම් වට 10 ඉවර වෙන අවස්ථාවේදී මේ කියන කන්ඩිෂන් එක අසත්‍ය වෙන්න ඕනේ. right? එතකොට මේ කියන කන්ඩිෂන් එක අසත්‍ය වුණාම ළමයි මගේ අතින් මෙතන වැරද්දක් වුණා ළමයි. මේක no yes මාරු වෙන්න ඕනේ පුතේ. number of rounds 10ට අඩුද? මේ පැත්ත yes වෙන්න ඕනේ. මේ පැත්ත තමයි no වෙන්නේ. right? ඒතර මෙතන d කියන කෙනාට අපිට ගන්න පුළුවන් 10 කියන අගය. right? මොකද 10ට අඩු වෙලා තියෙන තාක්කල් මෙයාට කියන්න පුළුවන් හරි. ඊළඟ වටේට යන්න. 10ට සමාන වෙච්ච ගමන් ඔයගලන්ට එනවා number of rounds ගණන කුඩයිද 10 කියලා. කුඩයිද 10 කියලා අහුවම number of rounds ගණන 10ට සමාන වුණා. ඔයගලගෙන් compare කරන්නේ 10 කුඩයි 10ද කියලා. එතකොට උත්තරේ එන්නේ no. ඔයිට කලින් අවස්ථාවන් 9 කුඩයි 10ද කියලා අහුවොත් yes. 8 කුඩයි 10ද කියලා අහුවොත් yes. right? ඒ කියන්නේ වට 10ක් දිව්වම තමයි 10 කියලා අප්ඩේට් වෙන්නේ. ඒ වෙලාවට මේ කන්ඩිෂන් එක false වෙනවා. false වුණාම no කියන පැත්තේ තමයි එයා flow වෙන්නේ. එතකොට no කියන පැත්තෙන් flow වෙලා pass preliminary stage කියන එකට ඇවිල්ලා ඔයාගේ වැඩේ end වෙනවා. පැහැදිලිද ළමයි එතකොට? එතකොට උත්තර එන්න ඕනේ A වලට no, B වලට yes. ඊළඟට මෙතන තමයි C වලට අදාළ උත්තරේ තියෙන්නේ. right? ඊළඟට D වලට එනවා 10, E වලට එනවා yes, F වලට එනවා no. right? එතකොට ඔතන තියෙනවා කොටස් 6ක්. ඒ 6ට ලකුණු 6ක් ඕගලන්ට හම්බෙනවා. හරි. ෆ්ලෝ chart එක පැහැදිලිද හැමෝටම? ඔව් සර්. right. හරි. ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසේ අහලා තියෙනවා පන්තියක ශිෂ්‍යයන්ගේ ලකුණු කියවා. ඒවායේ සාමාන්‍ය උපරිමය සහ අවමය සංදර්ශනය කිරීමේ ඇල්ගොරිදමය 7 රූපයේ ගැලීම් සටහන මගින් නිරූපණය කෙරේ. ඉහත සිද්ධිය සඳහා දී ඇති ගැලීම් සටහනේ තර්කයට අදාළ ව්‍යාජකේතය ලියන්න. ඉතින් හරි ලේසි. right? අපිට flow chart එකක් දිහා බලාගෙන ව්‍යාජකේතයක් ලියන්න කිව්වොත් හරිම ලේසියෙන් ලියන්න පුළුවන්. අපි handle කරගන්න ඕන තැන තමයි කොතනද? අපේ conditions එන තැන. මේ flow chart එකට අදාළව conditions එන තැන් ගැන බැලුවොත් start එක තියෙනවා, ඊළඟට inputs තියෙනවා, ඊළඟට conditions හම්බ වෙනවා. අපිට condition හම්බ වෙනවා මෙතන, ආපහු මෙතන, ආපහු මෙතන.
මේ කන්ඩිෂන්ස් තුන මොන જાතියේ කන්ඩිෂන්ස් තුනක්ද කියලා අපි මැනේජ් කරගන්න ඕනේ මුලින්. මොකද මේ ඩයමන්ඩ් ෂේප් එක ඇතුලේ පෙන්නන කන්ඩිෂන් එක while එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රිපීට් වෙන එක්කෙනෙක් වෙන්න පුළුවන්. සිලෙක්ෂන් එකක් වෙන්න පුළුවන්. තේරීමක් වෙන්න පුළුවන්. right? ඒක කොහොමද මේව අඳුනගන්නේ? අපිට මේගොල්ලන්ව අඳුන ගන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් කන්ඩිෂන් එක මේ ෆ්ලෝ chart එක දිහා බැලුවම මේ යන රේඛාවෙන් ඕගොල්ලන්ට ෆිගර් අවුට් වෙනවා මෙතන නැවත සිදුවීමේ ක්‍රියාවලියක් තියෙනවා කියලා. අයිටරේෂන් එකක් නැත්තම් පුනර්කරණයක් තියෙනවා කියලා. එතකොට අපි හොයාගන්න ඕනේ කවුද මෙයාව පුනර්කරණය කරන්නේ? පුනර්කරණය කරන එක හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි පුනර්කරණය වීමෙන් ඔයාව ඉවත් කරන කොන්දේසිය හොයාගන්න එක. එයා තමයි පුනර්කරණ කොන්දේසිය වෙන්නේ. right? එතකොට පුනර්කරණය කරන ක්‍රියාවලියෙන් ඔයාව ඉවත් කරන කොන්දේසිය ඉවත් වෙන්නේ මේ පාර දිගේනේ. ඒ කියන්නේ ඉවත් කරන කොන්දේසිය වෙන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ මෙයාව අපිට ලියන්න පුළුවන් while structure එකක් පාවිච්චි කරලා. මේ කොන්දේසි ගැන හිතුවොත් ඒවා විවිධ පාරවල් වල ගිහිල්ලා නැවත පොදු තැනකදී මුණ ගැහෙනවා. මෙයත් එහෙමයි. සිලෙක්ෂන් එක. ඔව් දෙපැත්තට බෙදුණා නැවත පොදු තැනකදී මුණ ගැහුවා. ඒක නිසා මේ දෙන්න සිලෙක්ෂන්. ඒ කියන්නේ if වලට අදාළව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕක දැනගත්තයින් පස්සේ ෆ්ලෝ chart එක ලියන එක මහ ලොකු දෙයක් නෙවෙයි. right? එහෙනම් ෆ්ලෝ chart එක කොහොමද ලියවෙන්නේ? මම ඒක මාකින් ස්කීම් එක පැත්තෙම පෙන්නන්නම්. මෙන්න ලියවිලා තියෙනවා ෆ්ලෝ chart එක. begin input number of student as n. ඒතර සිංහල අයට ලියන්න පුළුවන්. ශිෂ්‍ය සංඛ්‍යාව n ලෙස ආදානය කරගන්න. i බිඳුවයි සම් බිඳුවයි මැක්ස් බිඳුවයි මින් 100යි කියන එක ඒ විදිහටම ලියවෙන්න ඕනේ. මේක එකක් යට එකක් ලියුණා කියලා කිසිම වැරද්දක් නැහැ. අවශ්‍ය නම් කමා දාලා වෙන් කරලා ලියන්න පුළුවන්. නැත්නම් එකක් යට එකක් ලියන්න පුළුවන්. ඊළඟට do while කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඒ වෙනුවට while condition එක පාවිච්චි කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. condition එකට පස්සේ දකුණු අත පැත්තෙන් then කියන වචනයක් ආවට ගැටලුවක් නැහැ. ඊළඟට condition එක ඇතුලේ කොහොමද මේ දේවල් ටික සිද්ධ වෙන්නේ කියන එක. right? දැන් මෙතනනේ අපි මේකනේ අපි condition එක විදිහට අල්ලගන්න දැන්. ඊට පස්සේ condition එක ඇතුලේ මෙයා තමයි පළවෙනියට සිද්ධ වෙන්නේ, මේක දෙවෙනියට. මේ 3 සහ 4 කියන දේවල් අදාළ කොන්දේසියට අදාළව තමයි සෙට් වෙන්නේ. right? එතකොට input student mark පළවෙනි පේලිය while එක ඇතුලේ i equal i plus 1 දෙවෙනි පේලිය sum equal sum plus m තුන්වෙනි පේලිය. ඊළඟට if එකක් පාවිච්චි කරලා තියෙනවා. m less than min. then m කියන එක කෙනා min ට assign කරනවා. ඒ if එක එතනින් end වෙලා තියෙනවා. ඇයි අපි ඒක එතනින් end කරන්නේ? මේ තියෙන selection එක වෙනමම සිද්ධ වෙන selection එක. මෙයා සිද්ධ වෙන selection එක ආයෙත් වෙනමම සිද්ධ වෙන selection එකක්. ඒක නිසා ඒ දෙන if දෙකකින් වෙන වෙනම maintain වෙන්න ඕනේ. මෙතන මෙහෙම තියෙනවා ඒක එක if එකක්. ඒක end if වෙනවා. ඊළඟට නැවත if එකකින් පටන් ගන්නවා. එයාත් end if. ඊට පස්සේ end while කියන එක නා සඳහන් වෙන්න ඕනේ. pseudo code අපි ලියනකොට. ඊළඟට average එක හොයාගන්න equation එක. ඊට පස්සේ average එකයි max එකයි min එකයි ඉදිරිපත් කිරීම. මොකද ඒක තමයි ඒ program එකට දාලා තියෙන අවසාන output එක වෙන්නේ. right? එතකොට ඔය දේවල් ටික හරියට තියෙනවා නම්
ඕගොල්ලන්ට ලකුණු 4ක් අරගන්න පුළුවන්. ගොඩක් අය වෙන. ඔව් මොකද පුතේ? ඒකේ අන්තිමට වෙන. මේ ටිකද පෙන්වන්න ඕනේ? නෑ සර් මේ සුඩෝ කෝඩ්. සුඩු කෝඩ් කියනවා පෙන්න. ඉවර නම් කියන්න. හරි සර්. right හොඳයි ඊළඟට අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ ගැන. එතකොට ලකුණු 4යි B part එකට. හොඳයි පස්වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා ඔබේ දෙමාපියන් ඔබට අලුත් මේස පරිගණකයක් සපයා ඇතයි සිතන්න ඔබේ පරිගණකයට අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීමට දෙමාපියන් තීරණය කරයි. ඔබේ පරිගණකයේ අන්තර්ජාලයට සම්බන්ධ කළ විට ඔබට මුහුණ දීමට සිදු විය හැකි තර්ජන දෙකක් කෙටියෙන් විස්තර කරන්න. දැන් කෙටියෙන් විස්තර ඔතෙන්ට අර මේ ගොඩක් විස්තර කරන්න නැතුව කරුණු විදියට දෙකක් ලිව්වට ඇතිද? ඔව් සාමාන්‍යයෙන් පේලි දෙකක් තුනක් විතර වගේ විස්තර කරන්න. ඒක බොහොම ප්‍රමාණවත්. right එතකොට මොනවද සිද්ධ වෙන්න පුළුවන් තර්ජන? මේ වෛරස් වෛරස් එන්න පුළුවන් නැත්නම් අපිට කියන්න පුළුවන් මැල්වෑර්ස් කියලා නේද පොදුවේ අනිෂ්ට මෘදුකාංග වල බලපෑමට ලක් වෙන්න පුළුවන්. හැකර්ස්ලා අපේ මැෂින් එකට පිවිසෙන්න පුළුවන්. හැකර්ස්ලා පිවිසෙන්න පුළුවන් හැකින් එලිමන්ට් එකක් ඔස්සේ. right ඔය වගේ තර්ජන කතා කරන්න පුළුවන් මේගොල්ලෝ මෙතන කියලා තියෙනවා unauthorized access of data in the computer. Infecting the computer with malware like virus trojan horse. ඒතර අපි කතා කරපු points දෙකමයි. ඒගොල්ලෝ කියලා තියෙන්නේ. IT වල සර ගොඩක් පැහැදිලි කරන්න නැතුව කරුණු ලියවහම ලකුණු හම්බෙනවා නේද? ලකුණු හම්බෙනවා. ඔව්. හැබැයි හරිම කරුණු ලියන්න ඕන. right ඊළඟට දෙවෙනි කොටසේ අහලා තියෙනවා එවැනි තර්ජන වලින් පරිගණකය ආරක්ෂා කළ හැකි ක්‍රම දෙකක් කෙටියෙන් විස්තර කරන්න. එතකොට ෆයර්වෝල් එක අංග වලින් අපිට පුළුවන් අනිත් ෆයර්වෝල් එකකින් පුළුවන් ඔව් නේද ප්‍රතිවෛරස මෘදුකාංගයක් දැම්මම ෆයර්වෝල් වගේ වයින් අපිට මැනේජ් වෙන්න පුළුවන් හැකින් වගේ ඔව් ෆිෂින් ඊළඟට වෙන අමතර කට්ටිය සෙටල් වෙන්නේ හදන්නේ කියන්නේ අවසර නොලත් කට්ටිය නෙට්වර්ක් එකට එන්න හදන්නේ මොන වෙලාවටද අන්න ඒකෙන් ප්‍රිවෙන්ට් කරගන්න පුළුවන් ෆයර්වෝල් එකක් කරා. right එතකොට මේකට ලකුණු දෙනකොට පළවෙනි එකට ලකුණු 2යි දෙවෙනි එකකට ලකුණු 2යි එතනට ලකුණු 3යි අන්තිමට කියලා තියෙනවා ඔව් අන්තිමට තුන්වෙනි කොටසේ කියලා තියෙනවා මෙම පරිගණක භාවිතා කිරීමේදී මතුවිය හැකි සෞඛ්‍ය ගැටලු වළක්වා ගැනීමට ඔබ විසින් සලකා බැලූ සාධක 3ක් කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට මොනවාද සෞඛ්‍ය ගැටලු අඩු කරගන්න අපිට තියෙන solutions right අපිට කියන්න පුළුවන් නිවැරදි ඉරියව්වෙන් සර් මේ වාඩි වෙන එකට සර් බ්ලූ ලයිට් එක මේ බ්ලූ ලයිට් එක S2 කට හොඳ නැති නිසා සර් මේ වෙනම ග්ලාස් එකක් පාවිච්චි කර ගමන් නැද්ද සන්ග්ලාස් එක තියෙන්නේ වෙනම ඔව් ඒකේ තියෙනවා blue ray prevent කරන glasses කියලා. එයින් දෙකක්ම පාවිච්චි කරන්න වෙනම පාවිච්චි කරන්න යන්න එපා. අර කහ පාට වගේ මේ තියෙන එක සර්. ඔව් කහ එනවා නිල් පාට නම් එක එක විදිහට දාන්න පුළුවන්. ඒකේ අර පොඩි අපි කියන එකට UV කට් එකක් දානවා කියලා ඒගොල්ලෝ දෙයක් කරනවා. එතකොට ඔය තීව්‍රතාවය වැඩි ආලෝකය අපේ ඇස් වලට සෙටල් වෙන්නේ නැතුව නතර කරගන්න පුළුවන්. සර් අඳුරේ පාවිච්චි කරන්නේ නැතුව ඒ කියන්නේ එලි කියන්නේ ආලෝකයක් තියෙන තැනක පාවිච්චි කරන්නේ. ඔව් ඒක අඳුරේ පාවිච්චි කරනකොට කොහොමත් කියන්නේ අඳුරේ පාවිච්චි නොකර සිටීම තමයි කරන්න ඕන දේ. හදිසියවත් පාවිච්චි කරන්න වුණොත් ඒක නේද? ප්‍රිවෙන්ටිව් ග්ලාසස් දෙකක් දාලා සිටීම එතනට ලොකුවට බලපාන එකක් නැහැ. නමුත් භාවිතා කිරීම ගැටලු සහගත නැහැ. right එතකොට මෙතන කියලා තියෙනවා using correct seating position to avoid backache
කොන්දේ අපහසුව නැති කර ගැනීම සඳහා හරි විදියට වාඩි වෙන්න. Using the correct screen position to avoid neck ache. බෙල්ලේ ඇතිවන වේදනාවන් අඩු කර ගැනීම සඳහා නිවැරදි පරිදි එතන කතා කරන්නේ නිවැරදිව අසුන් ගන්න කියන එකම තමයි. Right? Take short breaks. පොඩි විරාමයන් අරගන්න කියලා තියෙනවා. Right? දිගටම කම්පියුටර් එක වැඩ කරනවා නම් avoid use of loud sounds using speakers, headphones over long period of time. Right? Headphones ඔය headsets පාවිච්චි කරලා මුළු දවසේම ඒක පාවිච්චි කරන්න එපා. කියන තැනට සෙටල් කරගන්න එක තමයි කරන්න පුළුවන්. ඊළඟට 4 වෙනි කොටසෙන් අහලා තියෙනවා ඔබේ මිත්‍රයෙකු ඔහුගේ පෞද්ගලික පාවිච්චියට මිලටගත් පරිගණක ක්‍රීඩා මෘදුකාංගයක් ඔබට දුන්නේ ඇයි සිතන්න. ඒ ඔබේ පරිගණකයේ ස්ථාපනය කර මෘදුකාංගය පාවිච්චි කිරීමට ඔබ සුදුසුයි සිතන්නේ. මේ කියන්නේ පාවිච්චි කර කර ඉන්න software එකක soft copy එක දෙනවා කියන එක. Right? එතකොට කීයටවත් ඒක manage වෙන්නේ නැහැ. Right? එතකොට ඔබ මොනවාද? එක්ක අපි යාට පැහැදිලි කරලා දෙන්න ඕනේ මේක වැරද්දක් වෙන්නේ මොන අවස්ථාවේද කියලා. එහෙමත් නැත්නම් අපි එකෙන් වැළකීලා ඉන්න ඕනේ. Right? එතකොට උත්තරේ නැත කියලා තියෙන්නේ නීති විරෝධී දේවල් සිද්ධ වෙනවා කියලා අරගන්න පුළුවන්. හරි. ඊළඟට අපි යනවා 6 වෙනි ප්‍රශ්නෙට. Right? හරි. මට විනාඩියක් දෙන්න ළමයි වතුර ටිකක් බොන්න. හරි. 6 වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන දේ තමයි සෞඛ්‍යාංශ තොරතුරු හා sannivedana තාක්ෂණයෙන් ප්‍රතිලාභ ලබා ඇත්තේ කෙසේදයි භාවිතවල නිදසුන් දෙකක් යොදා ගනිමින් පැහැදිලි කරන්න. Right? ඒතර මේ කලින් එකේදී ළමයි ලකුණු හම්බෙනකොට අවසාන කොටසට ලකුණු 3ක් දෙන්න පුළුවන්. ඒක තමයි ඒකෙන් තමයි ලකුණු 10 complete වෙන්නේ. එතකොට මේ 6 වෙනි ප්‍රශ්නට අදාළව මම උත්තර ටික කියනකොට මාකෙන් ස්කීම් ඔපුතේ සර් දැන් අර 4 වෙනි එකේ සමහරවට එයා දැන් අර පාවිච්චි කර කර ඉන්න soft copy එක දුන්නාම ඒක අපේ මැෂින් එකට වැඩ කරන්න නැති වෙන්න පුළුවන් නේද? ඔව්. ඒතර ඒක නිසා ඒක සුදුසු නැහැ කියලා තමයි අපි අරගන්නේ. සර් තව එකකින් අර වෛරස් එක වෙන්න පුළුවන් හින්දා සුදුසු නැහැ කියලා කියන්න පුළුවන් නේ හේතුවට. වෛරස් එන්න පුළුවන් කියන එක නම් උතන්ට ගන්න බෑ පුතේ. හේතුව මේක මේ එයා කියන්නේ මේ කියලා තියෙනවනේ ඔහුගේ පෞද්ගලික පාවිච්චියට මිලටගත් පරිගණක ක්‍රීඩා මෘදුකාංගයක් කියලා. ඒකට මිලට ගන්නවා කියලා කියන්නේ අපි හරි කොපි එකක් තමයි මගේ යාළුවා අරගෙන තියෙන්නේ. ඒතර එහෙම ඉතින් හන්දියේ තියෙන CD කඩයක් වගේ එකකින් ගත්තොත් එහෙම තනිකර ක්‍රැක් නේ යන්නේ. නෑ මෙතනදී කතා කරන්නේ genuine purchasing එකක් ගැන. right? දැන් ඕගලන්ගේ ප්‍රායෝගික ජීවිතයට අදාළව එහෙම කෙනෙකුට හිතන්න පුළුවන්. නමුත් මෙතන මේගොල්ලෝ අදහස් කරන්නේ මේ නිවැරදි ආකාරයට පර්චේසින් කරලා ඒකේ කොපි එකක් එයා පාවිච්චි කරගෙන ඉන්න ගමන් ඔයාට දෙනවා කියන එක. ඒතර ඒක සිංගල් යූසර්නේ පෞද්ගලික පාවිච්චියට මිලට ගත්ත එකක් නේ. එයාට පාවිච්චි කරන්න පුළුවන්. එයාට ඒ කොපි එකම තව කෙනෙකුට දීලා ඔයත් මේක ප්ලේ කරන්න කියලා කීම අපි කියනවා ඉලීගල් සහ අන්එතිකල් කියලා. right? නීති විරෝධී සහ සදාචාර විරෝධී කියලා. තේරුණා? හරි සර්. right? හරි. එතකොට මෙතන සෞඛ්‍යාංශයට අදාළව කතා බහ කරනකොට මෙන්න මේ කියන මේ මොනවාද? යන්ත්‍ර සූත්‍ර ටික ගැන කතා බහ කරන්න පුළුවන්.
right දැන් සාමාන්‍යයෙන් මේකක් විස්තර කරනකොට තමයි මේ ඔක්කොම විස්තර කර යුතු නැහැ right එතන ඒගොල්ලෝ කියලා තියෙන්නේ සෞඛ්‍යාංශයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයෙන් ප්‍රතිලාභ ලබා ගත්තේ කෙසේදයි භාවිතවල නිදසුන් දෙකක් යොදා ගැනීම පැහැදිලි කරන්න. එතකොට අපිට ඒ භාවිතා වෙන ක්‍රම දෙකක් අරගෙන පාවිච්චි මේක භාවිත වෙන මෙන්න මෙහෙමයි ඒකට ICT ඉන්වෝල්ව් වෙනවා කියන එක පැහැදිලි කරා නම් හරි. ඉතින් හොඳම වැඩේ තමයි යන්ත්‍ර සූත්‍ර ටික අරගන්න එක. නේද? ඔය CAT machines ඊළඟට ECG, EEG ඒව කරන්න පාවිච්චි වෙන machines ටික අරගෙන ඒවයි මෙන්න මේ ආකාරයේ දේවල් සිද්ධ කරගන්න පුළුවන්. ඒ සඳහා ICT දායක වෙනවා කියන එක ඉන්ඩිකේට් කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එකේ කතා කරනවා ඉගෙනීම් ක්‍රියාවලියේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදාගත හැකි කෙසේදයි විස්තර කරන්න ඔබේ පිළිතුරේ අධ්‍යාපනික භාවිතවල නිදසුන් දෙකක්. ඒතර අපිට ගොඩක් කියන්න පුළුවන් නේද? ඕනෑම තැනක ඕනෑම වෙලාවක කනෙක්ට් වීමේ හැකියාව තියෙනවා. ඊළඟට විවිධ සම්පත් සොයා ගැනීම සඳහා ඔය ඉන්ටර්නෙට් වගේ රිසෝසස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට කතා කරන්න පුළුවන් නේද දුරස්ථ අධ්‍යාපනය කියන එක මැනේජ් කරගන්න පුළුවන්. ඉගැන්වීමේදී ශිෂ්‍යයාගේ පැත්තට ඉගෙනුම් ආධාරකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ටීචර්ගේ පැත්තට අරගත්තොත් උගන්නන්න අවශ්‍ය කන්ටෙන්ට්ස් හොයලා අරගෙන ඒ දේවල් ටික මැනේජ් වෙන්නේ සර් LMS වගේ පුළුවන්. ඔබද LMS එකක් වගේ එකක් LMS එකක් පාවිච්චි කරන්න පුළුවන්. yes ඔය වගේ ගොඩාක් තොරතුරු දෙන්න පුළුවන්. ඒතර මෙතන මේගොල්ලෝ කියලා දෙනවා ඉතින් using electronic content in teaching and learning ඉලෙක්ට්‍රොනික අන්තර්ගතයන් පාවිච්චි කරන්න පුළුවන් කියලා තියෙනවා. ඊළඟට LMS එක කියලා තියෙනවා. ඔබතේ සර් දැන් අර මේ ඔකට ලියන්න පුළුවන් සර් මේ අච්චු පොතේ තිබ්බේ සර් මේ මොකද්ද ඔන්ලයින් පාඨමාලා වලට සම්බන්ධ වීමේදී ලබා දෙන අංකිත පුස්තකාල සම්බන්ධතාව කියන එක. ඔව් ඒක උතන්ට ලියන්න පුළුවන්ද ශිෂ්‍යයන්ට භාවිත කරන්න පුළුවන් එකක් විදිහට? ඔව් මෙහෙම පුස්තකාලය කියන එක අපිට ලියන්න පුළුවන් කියන්නේ භාවිතයක් විදිහට. අර පුතා කියපු විදිහට අර අංකිත පුස්තකාලයේ සමාජිකයන්ට සමාජික අංකයක් ලබා දීම කියන වගේ දෙයක් නේද ඔයා කිව්වේ? ඔව්. ඒතකොට ඒක පුතේ අපිට නිකන් අර ඒ කියන්නේ මේකේ කියලා තියෙන්නේ මේ ඉගෙනීම් ක්‍රියාවලියට කොහොමද මේක බලපාන්නේ කියන එකනේ. සමාජික අංකයක් ලබා දීම කියන තැනට යන්නේ නැතුව මොනවාද මාර්ගගත පුස්තකාලයක් පවත්වාගෙන යෑම. ඒ වගේ තැන් වලට ගිහින් නතර වෙන්න පුළුවන්. right නැත්නම් අර හරියටම පොයින්ට් එක කියන්නේ කිව්වොත් සමහරලාට අදාළ නොවන තැනක් විස්තර වුණා වෙන්නත් පුළුවන්. right ඊළඟට හා තියෙන තොරතුරු හා සංනිවේදන තාක්ෂණය උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය වැඩි දියුණු කරන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. ආයෙත් අපිට නේද කෘමීන් පාලනය කරනකොට ඊට පස්සේ අස්වැන්න රොබෝ තාක්ෂණයෙන් ලබා ගන්නකොට පැලසිටුවීම රොබෝ තාක්ෂණයෙන් භාවිත කරනකොට ඒ කියන දේවල් ටික මැනේජ් කරන්න පුළුවන්. ඔය කියන කොටස් ඇතුළට නේද? ඊළඟට ඔය මෙතන කියන ග්‍රීන් හවුස් පාවිච්චි කරන එක weather conditions කාලුම් තත්ත්ව කොහොමද කියලා මැනගන්න උපකරණ. ඊළඟට පරිසර අර සර් පසේ තත්ත්වයේ මයින් එක අන්න right පසේ තත්ත්වයේ මයින් උපකරණ. ඊළඟට පසේ තෙතමනේ මයින් උපකරණ. ඊළඟට දැන් ඔය අපි ටිකකට කලින් කතා කරේ කෘෂිකර්මයට අදාළව නෙවෙයි. නමුත් ICT භාවිත කරනකොට මැනේජ්මන්ට් කියන පැත්ත ගැන කතා කරන්න පුළුවන්. right ඊළඟට ඇග්‍රිකල්චර් කිව්වම මේ කෘෂි කර්මාන්තය විතරක් නෙවෙයි සත්ව පාලනය පැත්තෙන් කතා කරන්න පුළුවන්. right ඒ වගේ නිදසුන් සහිතව විස්තර කිරීමක් තමයි ඔයාට ඕන වෙන්නේ. අවසාන ප්‍රශ්නයෙන් කියලා තියෙනවා අන්තර්ජාලයේ ප්‍රතිලාභ නෙලා ගැනීමේදී ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව මුහුණ දීමට ඉඩ ඇති බාධක තුනක්. ඒතර මේවා ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි ඉෂුස් නිසා සිද්ධ වෙන්න පුළුවන්. දැනුමක් නැතිකම නිසා සිද්ධ වෙන්න පුළුවන්. ආර්ථිකමය අපහසු නිසා සිද්ධ වෙන්න පුළුවන්. right ඔය වගේ කරුණු ඔයගලන්ට අරගන්න පුළුවන්. right ඍණ ආකල්පවල ඉන්න නිසා ඒක සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා දැන් වෙලා තියෙනවා. ඔව්
ඍණාකල්ප වලට පුරුදු වීමද? ඔව් ඒක යම් ප්‍රමාණයක් කියලා ගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මේ ඔක්කොම දේවල් ටික ඔන්ලයින් නිසා ඒක නිකන් අර අපි කියන්නේ එපා වෙනවා කියලා. අන්න ඒ වගේ තත්ත්වයක් දැන් තියෙනවා. right. හරි. එතකොට ඔය විදිහට 2010 පේපර් එක අපි ඔතනින් ඉවර කරනවා. 2011 පේපර් එක හැමෝම කරලාද තියෙන්නේ? කරපු නැති කවුරු හරි ඉන්නවද 2011 පේපර් එක? එහෙමත් මට එක කරන්න පළවෙනි ප්‍රශ්න 10 වගේ කරන්න. පොඩි වෙලාවක් දෙන්න පුළුවන්. එහෙම කර කර යන්න පුළුවන් අද කරපු නැති කෙනෙක් ඉන්නවනම්. right. එහෙනම් මම 2011 පේපර් එක ගන්නම්. සර් ඔබද සාර ගුප්ත කීතනය කියන්නේ සර් ගුප්ත කේතනය කියලා කියන්නේ එන්ක්‍රිප්ෂන් කියලා කියනවා. එන්ක්‍රිප්ෂන් ඕගොල්ලන්ට දැන් නැහැ. ඉන්ක්‍රිප්ෂන් එකට සර මේ අපි සාමාන්‍යද ෆෝන් වලට software භාවිත කරනවා සර්. එතකොට අර PC වලම දැන් අපි මොකක් හරි එකක් ප්‍රෝග්‍රෑම් එකක් කෝඩ් කරලා ඒක එන්ක්‍රිප්ෂන් කරාම කෝඩින් එක වෙනස් වෙනවද? ඔව්. ඒ කෝඩින් එක ඩීක්‍රිප්ට් කරාම තමයි නැවත තිබ්බ තත්ත්වයටපත් වෙන්නේ. ඒ කියන්නේ සර් එන්ක්‍රිප්ට් කරාම ප්‍රෝග්‍රෑම් එක පාවිච්චි කරන්න බැරි වෙනවද? ඔව්. මොකද එන්ක්‍රිප්ට් කරායින් පස්සේ තේරුම් ගන්න බැහැනේ කාටද මොකක් සම්බන්ධයෙන්ද මේක තියෙන්නේ කියන එක. අපි එන්ක්‍රිප්ට් කරනවා කියලා කියන්නේ ඒ අපි අදාළ ඩොකියුමන්ට් එක ඇතුලේ තියෙන දත්ත ටික කවලම් කරනවා කියන එක යම්කිසි පැටර්න් එකකට. ඒතර ඩීක්‍රිප්ට් කරනකොට එන්නේ කවලම් කරපු පැටර්න් එක රිවර්ස් කරන එක. එතකොට අපි දැන් මේ ලියපු ප්‍රෝග්‍රෑම් එක කියන්නේ පාවිච්චි කරන කට්ටියට හොයාගන්න බැරි වෙන කියන්නේ හංගන්නේ තේරුම් ගන්න බැරි වෙන මොකද්ද කරන්නේ? තේරුම් ගන්න බැරි වෙන්න කියලා කියන්නේ ඔතන ගොඩක් වෙලාවට එන්නේ මේ අපි සාමාන්‍යයෙන් ඔයා කියන්නේ ඔයා ලියන ප්‍රෝග්‍රෑම් එකක් තව කෙනෙක් කරන් ඒක මැනේජ් කරගනීද ඒක එහෙම කරගනීද වගේ අදහසක් නේද ඔය දෙන්නේ? ඔව් සර්. ඔව් එහෙම දෙයකදී ඉතින් අපිට තියෙන්නේ ඇත්තටම කෝඩ් එක ප්‍රොටෙක්ට් කරගන්න එක විතරයි. මොකද ඕනම කෙනෙකුට ඕක හොයාගන්නවා කියන එක දැන් උදාහරණයක් විදිහට වෙබ්සයිට් එකක් ගත්තොත් අපිට ඉන්ස්පෙක්ට් වෙබ්සයිට් ගියයින් පස්සේ නැත්නම් ඉන්ස්පෙක්ට් දිස් පේජ් කියන තැනට ගියයින් පස්සේ ඔයාට පුළුවන් මේක මේ වෙබ් එකේ සෝස් කෝඩ් එක ගන්න ගන්නේ. කෝඩ් එක මොන විදිහට දෙන්නේ කියලා. ඉන්ස්පෙක්ට් ගියයින් පස්සේ සෝස් කෝඩ් එක ගන්න පුළුවන්. ඔබද සේ වුණාට සර් සමහර C# ප්‍රෝග්‍රෑම් එහෙම තියෙනවා මේ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එක අපි Visual Studio වගේ එකකින් ඕපන් කළත් ඒගොල්ලෝ වෙනම නිකන් සංකේත ටිකක් විතරක් පේන විදිහට හදලා ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙන්න. එහෙම කරන්න පුළුවන් ඇති මොකද C# වල මම දන්න තරමින් අර ඔබ්ජෙක්ට් කෝඩ් එකක් හදනවා කියලා වැඩක් කරනවා. ඒ කියන්නේ ඒකට කියන්නේ අපි අතරමැදි කෝඩ් එකක් කියලා. ඒ අතරමැදි කෝඩ් එකට ඔය වැඩේ කරන්න පුළුවන්. එතකොට සර් ක්වෙස්චන් මාක් ටිකක් මේ ඒ වගේ ඇට් මාක් ටිකක් ඒ වගේ ටිකක් විතරයි එන්නේ. එන්නේ නේද? ඔව් සර් ඒක තමයි මාත් මෙහෙමයි. එතනදී එන්නේ අපි බිල්ඩ් කරන ඇප් එක පාවිච්චි කරන ලැන්ග්වේජ් එක අනුවනේ. එහෙම දෙයක් අපිට කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැති වෙයි. ගොඩක් වෙලාවට අපි එන්ක්‍රිප්ෂන් ඩික්‍රිප්ෂන් කතා කරන්නේ මේ data communicate කරනවා කියන තැන ඉඳලා. සර් එන්ක්‍රිප්ෂන් එකෙන් ගොඩක් පාවිච්චි කරන්නේ අර මේල් ග්‍රේඩ් එකට යද්දී නේද? මට තේරුණා නැබතේ. ඒ කියන්නේ සර් data encrypt කරලා message යවන්නේ අර military එකේ කට්ටිය ගොඩක් ඕක පාවිච්චි කරනවානේ. මෙහෙමයි. ඒ කියන එක ගන්නත් පුළුවන්. දැන් ඔක පොදුවේ අපි කතා කරන්නේ. එන්ක්‍රිප්ට් කරන එක කරන්නේ අපේ sensitive data ආරක්ෂා කරගන්න. සංවේදී දත්ත කියන්නේ username, password, credit card numbers එහෙම දේවල්.
right එතකොට ඒක එහෙම දෙයක් කොහේ හරි එක තැනක ඉඳලා තව තැනකට යවනකොට third party එකකට access කරලා ඒවා ලබා ගැනීමේ හැකියාව නැති කරන්න ඕනේ. right අන්න ඒ වගේ තැනකට අපිට පුළුවන් encryption කියන එක පාවිච්චි කරන්න. Google එකෙන් password save කරන්න එහෙම නේද? ඔව් Google එකේ password save කරන එක ඒගොල්ලන් කරන wallet එකකට save කරන එකනේ. wallet එක ඒගොල්ලෝ encrypt කරලා ඇත්තේ බොහෝ දුරට මට ඒ කියන්නේ encrypt කරලාමද කියන එක sure නැහැ. ඔව් සාමාන්‍යයෙන් එන්ක්‍රිප්ට් කරනවා. encrypt කරලා සර් තියෙන්නේ. හරි හරි. අර සර් වෛරස් කාඩ් වලින් දැන් අර පාස්වර්ඩ් වලට දෙනවනේ ඒවත් ඔව්. එන්ක්‍රිප්ට් කරලා ඒගොල්ලෝ එවන්නේ. encrypt කරලා එවන්නනේ. right. එහෙනම් අපි 2011 පේපර් එක මාක් කරගමු මුලින්ම. ඉන්න මම මාකින් ස්කීම් එක පෙන්නන්නම්. ඊට පස්සේ අපි කතා බහ කරගෙන යමු. ඔව්. ප්‍රීසිත් WhatsApp message එකේ වුණත් ඔයාලට manage කරන්න පුළුවන් encrypted එකක්ද යවන්නේ නැද්ද කියලා. ඔව්. තපේ. හරි. මේ තියෙන 2011 මාකින් එක ටක් ගාලා මාක් කරගන්න බලන්න. හරි. ඉක්මනට ලකුණු කරගන්න. සහ ලකුණු මටත් පොඩ්ඩක් ඉන්ෆෝම් කරන්න. ඉවර නම් කියන ළමයි හරිද ළමයි නෑ සර්. right ඉක්මන් කරමු
right හොඳයි හොඳයි සංදීප් ඒක හොඳ ලකුණක් එක්කෙනෙක් මාක් කරලා ඉවරයි අනිත් කට්ටිය පූර්ණ බොහොම හොඳයි චනාරා බොහොම හොඳයි හිමංශ බොහොම හොඳයි හේසර හොඳයි පූර්ණා sorry හේසර ඔක්කොම කරා නම් වටිනවා දිනෙත් බොහොම හොඳයි හරි right හොඳයි දැන් සමහර අය මට කියලා වෙනවා ටිකයි කලේ කියලා අපි එතකොට පළවෙනි ප්‍රශ්න ටික දැන් සාකච්ඡා කරමු ඊළඟ දවසේ සෙටල් කරගන්න ඕනේ දේවල් ටික right හරි හොඳයි අපි එහෙනම් සාකච්ඡා කරන්න පටන් ගමු right දැන් නිතරම මතක තියාගන්න නිතරම එක පේපර් එකක් ඉස්සරහා ඔයගොල්ලෝ කරලා තියෙනවා දැන් අපි 2011 නේ කතා බහ කරන්නේ 2012 පේපර් එකත් කරලා ඉවර කරගන්න ඊළඟ සතියේ එන්න කලින් ඒතර ඔයගොල්ලෝ නිතරම එක පේපර් එකක් ඉස්සරහින් තමයි යන්නේ අපි සාකච්ඡා කරන ප්‍රමාණයට වඩා ඒක හරිය ලේසි හරි MCQ ටික පුළුවන් තරම් කරලා තිබ්බනම් හරිනේ ඒක ටික පොඩ්ඩක් කරන්න පුළුවන් ඊට පස්සේ ඔව් මෙහෙමයි මම නම් කියන්නේ පේපර් එක කරන්න කියලා MCQ එක විතරක් කරලා අතාරින්න එපා නෑ නෑ සමන් කරන්නේ MCQ ටික ලීසින්ද ඩටක් කරලා ඔක්කොම ටික කරලා ඉවර කරලා ඔව් කොහමරි ෆුල් පේපර් එකක් try කරන්න එක පේපර් එකක් ඉස්සරහින් ඇඩ්වාන්ස් විදිහට ඉන්න right හරි අපි එහෙනම් යමු කතා බහ කරන්න පළවෙනි ප්‍රශ්නේ තප්පරකින් ඉඳලා මට මෙතන පොඩ්ඩක් මේක හරි රෙජිස්ටර් කරගන්න වෙනවා ඔව් පුතේ සම් යාර මම මැෂින් එක ඔන් එකේ තියලා එක දවස් දෙක තුනක් අදිකට කරන්ට් එක ගියා මේ දැන් පොඩ්ඩක් අර සැරින් සැරේ බ්ලූ ස්ක්‍රීන් වල රීස්ටාර්ට් වෙනවා ඒක අර රිපෙයාර් කරා නම් හරියට ආයි Windows එක ඉන්ස්ටෝල් කරන තැනින් මේ සමහර වෙලාවට බ්ලූ ස්ක්‍රීන් එන්න ගන්නේ හાર્ඩ් ඩිස්ක් එක ඩැමේජ් වුණාම සර් කර්නල් එක ට්‍රැප් වෙලාවත් දන්නේ නැහැ සර් කර්නල් එරර් එකක් කියලා පෙන්වන වෙලාවකට ඒ ගොඩක් වෙලාවට ඕවා දෙන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ ගැටලු නිසා සාමාන්‍යයෙන් software issues එනවා හරිම අඩුයි ඕනම් පොඩ්ඩක් රීසෙට් කරලා බලන්න එහෙම නැති වුණොත් පොඩ්ඩක් hard disk එක check කරගන්න වෙයි. හරි අපි පළවෙනි ප්‍රශ්නේ කතා කරමු 2011 පහත් සඳහන් දේ අතුරින් තොරතුරු සමග සංසන්දනය කිරීමේදී දත්ත ලෙස වර්ගීකරණය කළ හැක්කේ කුමක්ද? අනුරාධපුර නගරයේ සාමාන්‍ය මාසික උෂ්ණත්වය නේද? සාමාන්‍ය මාසික උෂ්ණත්වය අරගන්න නම් උෂ්ණත්ව සෙට් එකක් අරගෙන ඒ කියන්නේ දවස් 30ක දිගට උෂ්ණත්වය අරගෙන ගණනය කිරීමක් කරන්න ඕනේ. ඒ නිසා ඒක දත්තයක් නෙවෙයි. යහනේ දත්ත ලෙස වර්ගීකරණය කරන්න පුළුවන් ඒවා. මේක ইনফර්මේෂන් එකක්. පාසලක පිරිමි හා ගැහැණු සිසුන්ගේ ප්‍රතිශත දක්වන වට ප්‍රස්ථාර. ප්‍රස්ථාරයක් කියලා කියන්නේ පැහැදිලිවම ইনফර්මේෂන් එකක්. ගෘහස්ත දුරකථන අංකයක අවසන් සංඛ්‍යාංක 4 අන්න තියෙනවා ඩේටා එකක්. නේද? ටෙලිෆෝන් නම්බර් එක දැන් මගේ ටෙලිෆෝන් නම්බර් එකේ අන්තිම අංක 4 දුන්නායින් පස්සේ ඔයාලට කිසිම අයිඩියා එකක් ගන්න බෑ. ඒක ඩේටා එකක් පැහැදිලිවම. නිසා 3 තමයි උත්තරේ. ගණිතය සඳහා 10 වෙනි ශ්‍රේණියේ සිසුන් ලබාගත් උපරිම ලකුණ හොයන්න නම් සිසුන්ගේ සම්පූර්ණ ලකුණු ටික තියෙන්න ඕනේ.
ඒකෙන් ගන්න ඩිසිෂන් එකක් තමයි උපරිම ලකුණ කියලා කියන්නේ. ඒක නිසා උත්තරේ 3 විදිහට අරගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ සිසුවෙකු වාර්තාවක් සකස් කර එය පරිගණකය තුල ඇති ස්ථීර ආචයන උපක්‍රමය තුර සුරකිනු ලබයි. මෙම වාර්තාව මිතුරෙකුට ලබා දීම සඳහා සුවහනීය ආචයනයක් පෝටබල් ස්ටෝරේජ් එකක් කියලා කියනවා. උපක්‍රමයකට පිටපත් කරනු ලබයි. උපක්‍රමය 1 හා උපක්‍රමය 2 පිළිවෙල නිරූපණය කිරීම සඳහා වඩාත් සුදුසු වන්නේ පාසදාන් කවරක්ද? එතකොට දෙවෙනි එක්කෙනා පෝටබල් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම ගෙනියන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. right පළවෙනි එක්කෙනා ස්ථීර ආචයනයක්. ස්ථීරයි කියලා කියන්නේ movable නෑ. එහෙම ගෙනියන්න බෑ. එහෙනම් බොහොම පැහැදිලිවම පළවෙනි එක්කෙනා hard disk එක වගේ කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම මේක ස්ථීර ආචයනයක්. එතකොට RAM එක වගේ දේවල් පාවිච්චි කරන්න බෑ. ඒ නිසා පළවෙනි එක වර්ධිනවා ප්‍රධාන මතකය කියලා තියෙන නිසා. වැරදි. දෙවෙනි එකේ දෘඩ ඩිස්ක් එක කියන එක හරි, සුසංහිත ඩිස්ක් එක කියන එකත් හරි. එතකොට 1 සහ 2 එක ගැළපෙන උත්තර දෙකක් තියෙනවා. ඒක නිවැරදි උත්තරයක්. තුන්වෙනි එකේ ප්‍රධාන මතකයේ තියෙනවා. ඒක නිසා ඒක වර්ධිනවා. හතරවෙනි එකේ දෘඩ ඩිස්ක් එක කියන එක හරි පළවෙනි උපක්‍රමයට. නමුත් ප්‍රධාන මතකයේ කියන එක දෙවෙනි උපක්‍රමයට වැරදි. මේක තියෙන නිසා වර්ධින නිසා නිවැරදි උත්තරේ දෙවෙනි උත්තරය. විනාඩියක් දුන්න ළමයි. හරි. හරි ළමයි. එතකොට ඊළඟට තියෙනවා අංකිත කැමරාවක් භාවිතයෙන් පුද්ගලයෙකු ඡායාරූපයක් ගනී. තුන්වෙනි ප්‍රශ්නය අනතුරුව ඔහු කැමරාවේ ඇති සංදර්ශකයේ භාවිතයෙන් එම ඡායාරූපය ඔහුගේ මිතුරෙකුට පෙන්වනු ලබයි. මෙම සංසිද්ධියේ කැමරාවේ කාර්ය වන්නේ ඡායාරූපයක් ගන්නවා කියන්නේ දත්තයක් ආදානය කරගන්නවා කියන එක. right එතකොට ඡායාරූපයක් ගන්නකොට දත්තයක් ආදානය වෙනවා. ඒක සංදර්ශකයේ භාවිතයෙන් පෙන්නනවා කියලා කියන්නේ ප්‍රතිදානයක්. එහෙනම් ඒක ආදාන ප්‍රතිදාන උපක්‍රමයක් විදිහට තමයි වැඩ කරන්නේ. කියන්නේ හතරවෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ. හතරවෙනි එකේ කියලා තියෙනවා පහත් සඳහන් සංකේත සලකා බලන්න. hash mark එක @ සහ n% එක අපිට තියෙනවා. ඊමේල් ලිපිනයක් තුළ වළංගු සංකේතය වන්නේ සාමාන්‍යයෙන් අපිට වළංගු සංකේතයේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ @ සලකුණ නේද? hash marks n% අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා අපිට උත්තරේ යන්න වෙන්නේ B පමණි කියන උත්තරේට. හතරවෙනි එකට කොහොමද උත්තරේ තියෙන්නේ? ඔව් 2 B පමණි කියන උත්තරේ තමයි ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ. 125 දශමයේ සංඛ්‍යාව සඳහා තුල්‍ය වන්නේ කුමක්ද? ඔව් 125 දශම සංඛ්‍යාව සඳහා තුල්‍ය වන එක අපිට 125 දෙකෙන් බෙදලා හොයාගන්න පුළුවන්. නේද? 125 දෙකෙන් බෙදුවම 62යි ඉතිරි 1යි. නැවත මෙයා දෙකෙන් බෙදනවා 31යි ඉතිරි නැහැ.
නැවත දෙකෙන් බෙදනවා 15යි ඉතිරි 1යි. නැවත දෙකෙන් බෙදනවා 7යි ඉතිරි 0යි. ඉතිරි 1යි. නැවත දෙකෙන් බෙදනවා 3යි ඉතිරි 1යි. නැවත දෙකෙන් බෙදනවා 1යි ඉතිරි 1යි. ඔය අවස්ථාවේදී ඔයාලට බෙදෙන එක නතර කරන්න පුළුවන්. අවශ්‍ය නම් නතර කරපු තැනයි ඊළඟට ඉතිරි වෙලා තියෙන අගයන් ටිකයි යට ඉඳලා උඩට ලිව්වම උත්තරය අරගන්න පුළුවන්. එතකොට දෙවෙනි කියන්නේ දෙකේ පාදේ සංඛ්‍යාවක් නම් එකේ ඒවා 5යි 0යි 1 කියන එක එන්න ඕනේ. එතකොට එකේ ඒවා 5කුයි 0යි 1යි තියෙනවා මෙන්න මෙතන. වැඩිපුර බිඳුවකුත් පාවිච්චි කරලා තියෙනවා. ඒ බිඳුවේ ඉෆෙක්ට් එකක් නැහැ. right? එතකොට මේක නිවැරදි උත්තරේ වෙන්නේ නැහැ. අපි අෂ්ටමයේ ෂඩ්දශමයේ පැත්ත ගැන බැලුවොත් ටක් ගාලා නේද? අපේ ද්විමය අගය වෙන්නේ එකේවා 5යි 0යි 1නේ. එතකොට මේක අපි අෂ්ටමයේ පැත්තට වෙන් කරොත් මෙතන නිරූපණය වෙන්නේ 5 නේද? කොහොමද අපි එතනින් 5 නිරූපණය වෙනවා කියලා අරගන්නේ? මෙතන තියෙන ස්ථානීය ගයන් වෙන්නේ 1 2 4නේ. මෙතන 1. එතකොට මෙතන නිරූපණය වෙනවා 5, මෙතන නිරූපණය වෙන්නේ 7, මෙතන නිරූපණය වෙන්නේ 1. 175 කියන අගය තමයි අෂ්ටමය එකේ නම් නිරූපණය වෙන්නේ. අපිට අවශ්‍ය නම් ෂඩ්දශමයේ එක්කෙන අරගන්න. එකේව 5යි 0යි 1 අපි 4 කොටස් වලට වෙන් කරනවා. එතකොට අපිට තියෙනවා 1 2 4 8 ආයේ 1 2 4 කියන කොටස්. මෙතන 8යි 4යි 12යි 1යි 13යි. 13 කියලා කියන්නේ D නේද? මෙතන එනවා 7යි. එහෙනම් ෂඩ්දශමයේ එන්නේ 7යි D 16. ඒක නිසා අෂ්ටමයේ සහ ෂඩ්දශමයේ උත්තර ගැලපෙන්නේ නැහැ. නිවැරදි උත්තරේ වෙන්නේ 2 සහ 5ට නිවැරදි උත්තරේ 2 කියලා අපිට අරගන්න වෙන්නේ. ෂඩ්දශමයේ සංඛ්‍යා ක්‍රමයේ C සංකේතය නිරූපණය කරනු ලබන අගය වන්නේ කුමක්ද? නේද? C කියලා කියන්නේ ABC 10 11 12. ඒතකොට 12 කියන කෙනා බයිනරි වලින් අපි නිරූපණය කරනවා නම් 1 2 4 8 කියන ස්ථානීය අගයන් ටික පාවිච්චි කරලා 8යි 4යි 12යි කියලා හදලා මේ විදිහට ද්විමේ සංඛ්‍යාව අපිට ලියා ගන්න පුළුවන්. නමුත් ඒ ද්විමේ සංඛ්‍යාව මෙතන නිරූපණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි බලනවා අෂ්ටමේ සංඛ්‍යාව මොන වගේද කියලා. right? 1යි 1යි 0යි 0 අෂ්ටමය කරන්න 3න් 3ට වෙන් කරන්න ඕනේ. මෙතන තියෙන්නේ 1 2 4 කියන ස්ථානීය අගයන් මෙතන නිරූපණය වෙනවා 4. මෙතන තියෙන 1 කියන ස්ථානීය අගය එතන නිරූපණය වෙනවා 1. එහෙනම් 14යි 8 කියන එකෙන් අපිට පුළුවන් ෂඩ්දශමයේ සංඛ්‍යාව නිරූපණය කරන්න. right? හරි. පැහැදිලිද ළමයි? ඔව් සර්. හරි. එහෙමනම් දැන් වෙලාව 6:57 නිසා මම මෙතනින් එහාට කතා බහ කරන්න යන්නේ නැහැ. අදර සෙෂන් එක මම මෙතනින් නතර කරනවා. වසන්ත සර්ගේ ක්ලාස් එකකට කට්ටියට ලෑස්ති වෙන්න තියෙන නිසා. ඊළඟ දවසේ 7 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉස්සරහට මම කතා කරගෙන යනවා. ඒ නිසා මේ පේපර් එක කරලා ඊළඟ පේපර් එකත් කරලා ලෑස්ති පිළි ඉන්න ළමයි. right? එතකොට අපිට කිසිම ගැටලුවක් නැතුව හැමදාම ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න ටික නිවැරදිව කතා බහ කරගෙන යන්න පුළුවන්. හරි. පැහැදිලි නේද? right. එහෙනම් මම අදට මෙතනින් කතන්දරේ කතා බහ නතර කරනවා. ඊළඟ සතියේ එහෙනම් 5 මාර්ට අපි ආයිසරයක් මුණ ගැහෙනවා. right. හරි. එහෙනම් ගිහිල්ලා එන්න ළමයි. හැමෝටම good night. ඊළඟ දවසෙත් 5 මාර්ට අපි මුණ ගැහෙනවා.